අපේ රටේ කොච්චරවත් නිතරම අපිට ඇහෙන වචනයක් තියෙනවා. ඒ තමයි සංවර්ධනය කියන එක. ඒ සංවර්ධනය වගේම තවත් වචනයක් තියෙනවා. ඒ තමයි සංරක්ෂණය. දැන් මම මේ දෙක ගත්තොත් මෙහෙම සංවර්ධනය අනිත් එක තමයි සංරක්ෂණය. මේ දෙක අතර පොඩි ගැටුමකුත් තියෙනවා. ගොඩාක් වෙලාවට මිනිස්සු වැඩිපුර කතා කරන්නේ සංවර්ධනය පිළිබඳව. හැබැයි සංවර්ධනය කරන්න ගියාම අපේ වටිනා සමහර දේවල් විනාශ වෙලා යන්න පුළුවන්. එතකොට අපි සමහර විට ඇති කරපු සංවර්ධනය ටික කාලෙකින් බිඳ වැටෙනවා. දැන් ලෝකේ කතා කරන්නේ සස්ටේනබල් ඩෙවලොප්මන්ට් කියලා. ඒ කියන්නේ තිරසාර සංවර්ධනය ගැන තමයි කතා කරන්නේ. එතන මේ තිරසාර සංවර්ධනය කියලා අපි අදහස් කරන්නේ බිඳ වැටෙන්නේ නැති සංවර්ධනයක්. ඒ කියන්නේ මේ පරිසරයේ තියෙන දේවල් සංරක්ෂණය කරගැනීමෙන් කරන සංවර්ධනය. හැබැයි ගොඩක් අය සංවර්ධනය කියන එකට අදාළ රැකියා වගේ දේවල් කරන්න හරි කැමති. ඒ ව්‍යාපෘති වලට නිරත වෙන්න කැමති. මොකද ඒකේ විවිධ ප්‍රතිලාභ තියෙනවා. විශේෂයෙන් දේශපාලඥයෝ සංවර්ධනය කියන එකට ගොඩක් කැමති. මොකද ඒකට හේතුව තමයි ඒ සංවර්ධන ව්‍යාපෘති හරහා අපිට ඒ කියන්නේ දේශපාලඥයින්ට විවිධ ප්‍රතිලාභ ලැබෙනවා. හැබැයි සංරක්ෂණය කියන එක ගත්තොත් ඒකේ ප්‍රතිලාභ එහෙම මේ දේශපාලඥයින්ට ඒ අයට උදව් කරන අයට හම්බ වෙන්නේ නැහැ. සංරක්ෂණයේ ප්‍රතිලාභ ලැබෙනවා නම් සංරක්ෂණයේ ප්‍රතිලාභ ලැබෙන්නේ අනාගතයේ උපදින්න ඉන්න පරම්පරාවට. එතකොට අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අනාගතයේ ඉපදින්න ඉන්න පරම්පරාව වෙනුවෙන් අපි කැප වෙනවද කියන එක. හැබැයි අපිට අමතක වෙනවා මීට පෙර හිටපු අය සංරක්ෂණය කරපු නිසා තමයි අපි අද ඒවා භුක්ති විඳින්නේ. ඒතර අපි ඒක සංරක්ෂණය නොකළොත් ඊළඟ පරම්පරාවට උරුම වෙන්න දෙයක් නැතුව යනවා. එතකොට ලංකාවේ සංරක්ෂණය ගැන කතා කරනකොට විවිධ සංරක්ෂණ තියෙනවා. ඒ යටතේ තියෙනවා පරිසර සංරක්ෂණය. එතකොට පරිසර අමාත්‍යාංශයක් තියෙනවා, පරිසර ඇමති කෙනෙක් ඉන්නවා. එතකොට ඒ සංරක්ෂණය සම්බන්ධයෙන් කැපවෙන ප්‍රධාන ආයතන දෙකක් තියෙනවා. එකක් තමයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව. අනිත් එක තමයි දෙවෙනි එක තමයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව. නීතිමය ප්‍රතිපාදන වැඩිපුර බලගතු ඒවා තියෙන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට. එතකොට මේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සංරක්ෂණය කරනකොට ඒගොල්ලන්ගේ තියෙනවා එක එක විදිහේ ඒවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ජාතික වනෝද්‍යාන නැෂනල් පාර්ක් කියලා තියෙනවා. ඊළඟට ආයෙ තියෙනවා අභය භූමි කියලා වෙන් කරලා තියෙනවා. දැඩි ස්වභාවික රක්ෂිත කියලා වෙන් කරලා තියෙනවා. ඒවය පොඩි පොඩි අර්ථ දැක්වීම වල වෙනස්කම්ත් තියෙනවා. ඒවය මේ තියෙනවා මේ යම් සීමා. දැන් මම මේ යන්නේ ඒ ගැන ගොඩාක් විස්තර කතා කරන්න ගියොත් පැය 3-4ක් යනවා. එතකොට මේ දැන් මේ ජාතික වනෝද්‍යාන රාශියක් ලංකාවේ තියෙනවා. ජාතික වනෝද්‍යාන ගොඩක් තියෙනවා. ඔබ දන්නවා විල්පත්තුව තියෙනවා, සෝමාවතිය තියෙනවා, යාල තියෙනවා. එතකොට උඩවලවේ ජාතික වනෝද්‍යානයේ තියෙනවා, හෝටන් තැන්න ජාතික වනෝද්‍යානයේ තියෙනවා. එතකොට මේ හැම ඒ වනෝද්‍යානවල ශාක, සතුන්, ශුද්‍රජීවීන් ඇතුළු සියලුම ඒවයේ සංරක්ෂණයේ භාරව තියෙන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට. හැබැයි මේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරීන් ගත්තොත් ඒගොල්ලන්ට අර සංවර්ධනය කරන්න තියෙන තැන්වල ඉන්න නිලධාරීන්ට වගේ විශේෂ ප්‍රතිලාභ ලැබෙනවා අඩුයි. ඒ වගේම තමයි මේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තියෙන්නේ වනජීවී ඇමතිවරයෙක් යටතේනේ අපේ ඈත අතීතයේ ඉඳන්ම. ඒතර වනජීවී ඇමතිවරයෙක් පත් වුණාම ඒක ඇත්තටම ඒ ඇමතිවරයාට දේශපාලනික වශයෙන් කවුරුපත් වුණත් අවාසිදායකයි. ඒකට හේතුව තමයි වනජීවීන්ට ඡන්දයි තියෙ නෑනේ. ඕනෑම දේශපාලඥයෙක් වර්තමාන දේශපාලන ප්‍රවාහය තුල මොන පක්ෂයට අයිති වුණත් අනිවාර්යයෙන්ම බලනවා තමන්ගේ ඊළඟ අවුරුදු 5 ඇතුළත තමන්ගේ ඡන්ද පදනම කොයි වගේද සකස් වෙන්නේ කියලා. ඒතර වනජීවී
ඇමතිවරයා වුණාම අවාසිදායකයි. ඒකට හේතුව වනජීවීන්ට ඡන්දයි තියෙන. එතකොට වනජීවී සංරක්ෂණය කරන්න නම් තියෙන හොඳම දේ තමයි වනජීවීන්ට ඡන්දයි තිය දෙන එක. එතකොට ඔන්න පත් වෙන ඕනෑම වනජීවී ඇමතිවරයෙක් අනිවාර්යෙන්ම වනජීවීන්ගේ පැත්ත තමයි ගන්නෙ. නමුත් මේ පවතින දේශපාලන ක්‍රමය තුල වනජීවී ඇමතිතුමා බලන්නේ වනජීවීන් සංරක්ෂණය කරනවට වඩා ඒ අවට ඉන්න ඡන්ද තියෙන මිනිස්සුන්ට වනාන්තර හා වනෝද්‍යාන වලින් යම්කිසි ප්‍රතිලාභයක් ලැබෙනවා නම් ඒක අරන් දෙන්න. මොකද ඒකට හේතුව මේක එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි, මේක ඈත අතීතයේ ඉඳන්ම අපි දැක්ක දෙයක්. හරිද? ඒකට හේතුව තමයි ඡන්ද පදනම. මොකද අපේ රටේ ඔබ දන්නවා අවුරුදු 5කින් ඡන්දය ආයෙනකොට තමන්ගේ ඡන්ද පදනම හදාගත්තේ නැති එක්කෙනාව නිකම්ම විසි වෙලා යනවා. ඒක තමයි අපේ රටේ තියෙන මේ දේශපාලන ස්වභාවය. ඉතින් ඒක නිසා ඒකට ගැළපෙන තැනක් හදාගන්න ඕනේ වුණාම වනජීවී සංරක්ෂණයට වඩා ඒ වනෝද්‍යාන හෝ එහෙම නැත්නම් ඒ වනාන්තර ප්‍රදේශවලින් මිනිසුන්ට ලැබෙන ප්‍රයෝජනය වැඩි කරලා මිනිසුන්ගේ පැත්ත අරගෙන මිනිසුන්ට වැඩි ප්‍රතිලාභයක් ලබා දුන්නොත් තමයි ඡන්ද වැඩි කරගන්න පුළුවන් වෙන්නේ. අන්න එතන තමයි ගැටලුව තියෙන්නේ. එහෙමනම් වනජීවී ඇමති කෙනෙක් වෙන්න ඕනි. තමන් මේ පත්වීමෙන් පස්සේ තමාගේ දේශපාලන ගමන මුළුමනින්ම නතර කරලා වනජීවීන් වෙනුවෙන්ම වැඩ කරනවා පුළුවන් නම් ඔන්න එයා වනජීවී සංරක්ෂණය වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරයි. අපිට ඉතින් මේ දේශපාලන ක්‍රමවේදය තුල මේ බලය පිළිබඳ ප්‍රශ්නය තුල අපිට එහෙම කෙනෙක් හොයාගන්න බෑ. මම මේ ටික කියන්නේ පහුගිය සතියේ මම ගියා ගමනක්. ඒ තමයි මේකේ පොළොන්නරුව ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය. ඒතර මේ පොළොන්නරුව ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය හෙක්ටයාර 17350ක් තියෙන ජාතික වනෝද්‍යානයක්. මේකේ නම අමුතුයිනේ, ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය. ඉතින් මේ ගැන අපි කතා කරමු, මේ ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය ගැන. එතකොට මේ ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ දල සිටියමක් මම නිකන් ඇඳගත්තා. මෙන්න මෙතනින් තමයි මේ මනම් පිටිය. එතකොට මේ පාරේ මෙන්න මෙතෙන්ට යනකම්ම වාහනයක ගියා. මෙතෙන්ට යනකම් මෙතනින් එහාට චුට්ටක් දුර යන්න පුළුවන්. මේ හරිය තියෙන්නේ වැලි නිදි. ඒවා නීත්‍යානුකූලව වැලි ගොඩ දාන ප්‍රදේශ තමයි මේ හරිය තියෙන්නේ. මෙතනින් මම මේ රතු පාටින් දැම්මට මේක ඇත්තටම මෙන්න මෙහෙම තිබුණා නම් හොඳයි කියලා මට හිතෙනවා. මොකද මේකට හේතුව තමයි මේ පාරක් විදියට මේ මෙහෙම ලකුණු කරලා පෙන්නුවාට මේක එහෙට ගියාම පාරක් විදියට පේන්නේ මහා කැලයක් මැද්දෙන් තියෙන පාරක්. එතකොට මේ පාර යන්නේ මෙන්න මෙතනින් පටන් ගත්තාම මේ නිල් පාටින් මම පෙන්ලා තියෙන්නේ මහවැලි ගඟ. එතකොට මේ කොළ පාටින් තියලා තියෙන්නේ වස්ගමුව ජාතික වනෝද්‍යානය. එහා පැත්තෙන් සෝමාවතියක් තියෙනවා. දැන් සෝමාවතියයි වස්ගමුවයි ජලගැලුම් නිම්න එකයි තුනම එකට එක සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට මේ හරියේ ඔය මහවැලි ගඟේ වැලි ගොඩ දාන ඒ ව්‍යාපෘතිය කරගෙන යනවා. එතකොට මෙන්න මේ මම මේ කඩිරින් දක්වපු පාර තියෙන්නේ ජලගැලුම් නිම්න වනෝද්‍යානයේ මැදින්. මේක තිබිලා තියෙනවා සෑහෙන කාලයකට කලින්. ඒ කියන්නේ හරියටම කියනවා නම් 1984ට කලින්. අද මේ පාරේ නටඹුන් හොයාගන්න පුළුවන්. එතකොට මේ පාර තිබිලා තියෙන්නේ මෙතන ඉඳන් මෙහෙම ගියාම මෙතන තියෙනවා යක්කුරේ කියලා ගම්මානයක්. මේ යක්කුරේ ගම්මානය ඒ කියන්නේ පැරණි යක්කුරේ ගම්මානය නෙමෙයි, දැනට තියෙන යක්කුරේ ගම්මානය. ඒතර ඒ යක්කුරේ ගම්මානයට යන්න තමයි මේ පාර ඉස්සර දැන් මේක භාවිතා කරලා තියෙන්නේ. හරි. එතකොට දැන් මෙන්න මෙහෙම මේ අදහසක් ඉදිරිපත් වෙනවා පහුගිය කාලේ මෙන්න මේ පාර සම්බන්ධයෙන්. හැබැයි මෙන්න මේ පොළොන්නරුව ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය ජාතික වනෝද්‍යානයක් ලෙස ගැසට් කරලා තියෙන්නේ 1984. ඔබ දන්නවා වනසත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ තියෙන විධිවිධාන අනුව 1984 තමයි මේක ජාතික වනෝද්‍යානයක් විදිහට ගැසට් කරලා තියෙන්නේ. විශේෂ ගැසට් පත්‍රයකින් ඒකත් මම ඕනි නම් මේකට දාලා තියන්නම්. හරිද? ඒ වකට ඉඳලා තියෙන්නේ වනජීවී ඇමතිතුමා ආනන්ද තිස්සද අල්විස්. අන්න එතුමා හිටපු කාලේ, ඒ කියන්නේ 1984 තමයි මෙන්න මේ පොළොන්නරුව ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය කියන එක වනජීවීන් සඳහා වෙන් කරන ලද වනෝද්‍යානයක් විදිහට ගැසට් කරලා තියෙන්නේ. එතකොට මේ පනතේ බලතල බොහොම ප්‍රබලයි.
එතකොට මේකේ මේ මැද හරිය තිබිච්ච යක්කුරේ ගම්මානය මෙහෙට ගෙනිහිල්ලා තියෙනවා. එතකොට මේ පාර සාමාන්‍යයෙන් මෙන්න මෙතන ඉඳන් මේ වනෝද්‍යානය හරහා මෙතෙන්ට එන්න කිලෝමීටර් 15ක් විතර වගේ දුරක් තියෙනවා. ඉතින් මේ පාර නැවත සකස් කරන්න කියලා ඉල්ලීමක් තියෙනවා. මේ වනෝද්‍යානය මැදින් 84 වෙනකොට මේ වැහිලා ගිය පාර නැවත සකස් කරන්න කියලා. ඉතින් ඇත්තටම මේ පාර කොයි වගේද කියලා බලන්න සහ මේකෙන් මේ වනෝද්‍යානයට සිදුවන බලපෑම මොන වගේද කියලා බලන්න අපි ලොකු අභියෝගයක් බාරගත්තා. ඒ තමයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර අරගෙන අපි මේ පාර හොයාගෙන මේ කිලෝමීටර් 15ම ගිහින් මේ දැනට යක්කුරේ ගම්මානයට එනකම්ම මේ මහ කැලෑව මැදින් අති දුෂ්කර ගමනක පයින් ගියා. ඒතර ඔබට හිතේ මොන බඩේ අමාරුවකටද කියලා. ඇත්තටම මට ඕනේ උනේ මේ වනෝද්‍යානය මොන වගේද කියලා අධ්‍යයනය කරලා ඒ අධ්‍යයනයේ ලබාගත් තොරතුරු ඔබට දෙන්න මිසක් මේ කිසිවකට විරුද්ධව උද්ඝෝෂණය කරන්න හෝ මොනම දෙයක්වත් නෙමෙයි. මට පෙන්වන්න ඕනේ මෙහි තියෙන විද්‍යාත්මක පදනම මොකද්ද, මේකේ වටිනාකම මොකද්ද කියලා නිගමනය ගත යුත්තේ ඔබ විසින්. හැබැයි මේ පාරේ යනකොට පැරණි පාරේ බෝක්කු, පාලං ඒ වගේ තැනින් තැන නෂ්ටාවිශේෂ වශයෙන් තියෙනවා, දකින්න ලැබෙනවා. කොන්ක්‍රීට් ඉදිකිරීම් තිබිච්ච ඒවා, අනිත් ඒවා ඔක්කොම රූස්ස ගස් වලින් මුළුමනින්ම වැහිලා ගිහිල්ලා එකම යායට තියෙන හරිත බිමක්. මේක හරහා යන එක ලේසි පහසු ගමනක් උනේ නැහැ. එරමිනියා කටු පඳුරු ඒ වගේ ඒවා අස්සෙන් අර බොහොම දුෂ්කර මාර්ගයක සමහර තැන්වල බඩ ගාගෙන යන්න වුණා අපිට. එහෙම ගිහිල්ලා බොහොම අමාරුවෙන් අහන්ද වෙනකොට මේ පැත්තට යන්න පුළුවන් වුණා. දැන් මේ ගමනේදී අපි බැලුවා මෙන්න මෙහෙම දේවල් ටිකක්. මේ පාර අවශ්‍යයි කියලා උද්ඝෝෂණය කරන්නේ මේ යක්කුරේ ගම්මානේ ඇය. හැබැයි ඒ ගම්මානෙට ගිහින් බලපුවාම ඒගොල්ලන්ගේ ජීවන ක්‍රමයත් එක්ක බැලුවාම මේ ඩිජිටල් print කරපු කටවුට් යොදාගෙන උද්ඝෝෂණය කරන්න තරම් ඒ අය දිනුනද කියලාත් මට පොඩි ගැටලුවක් ඇති වුණා. ඊළඟට දැන් මෙතන කියවෙන දේ තමයි මේ යක්කුරේ ගම්මානේ ඇයට හොස්පිටල් එකක් නැහැ. එතකොට ඒ ඇයට හොස්පිටල් එකක් නැහැ කිව්වට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒකත් අධ්‍යයනය කළා. මේ යක්කුරේ ඉඳන් මේ පාරෙන් එන්නේ නැතුව වටෙන් ගියාම සාමාන්‍යයෙන් මේ යක්කුරේ ගම්මානයේ ඉඳන් මේක වටෙන් ආපහු අර පැත්තට පොළොන්නරුවට යනකොට කිලෝමීටර් 40ක් 45ක් විතර වගේ දුර ප්‍රමාණයක් වැටෙනවා. එතකොට ඒ පොළොන්නරුවට ගියාම තියෙනවා මහ රෝහලක්. දැන් පරණි පාර නැවත හැදුවොතින් එහෙම එතකොට යක්කුරේ ඉඳන් පොළොන්නරුවේ හොස්පිටල් එක ගාවටම ගියොත් කිලෝමීටර් 25ක් 30ක් පමණ වෙනවා. ඒ කියන්නේ කිලෝමීටර් 10ක 15ක වගේ වෙනසක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට කිලෝමීටර් 10ක 15ක විතර වෙනසක් අරගත්තොත් ඔබම කල්පනා කරලා බලන්න කොච්චර වෙලාවක් පරක්කු වේද? කියන්නේ කිලෝමීටර් 15ක් වැඩි වුණොත් වෙලාවෙන් කොච්චර යයිද? දැන්ට තියෙන අර කිලෝමීටර් 40ක් 45ක් විතර තියෙන පාර තියෙනවානේ. ඒක හොඳ කාපට් පාරක්. එතකොට ඒ පාරේ එනකොට සහ මේ පාරේ එනකොට වෙනස වෙන්නේ කිලෝමීටර් 15ක විතර වෙනසක් නම් වෙලාවෙන් කොච්චර වෙයිද? අන්න ඒවා තමයි දැන් මේ ඇති වෙන ප්‍රශ්න. ඊළඟට මේ අයට හොස්පිටල් එකක් ගත්තොත් මීට එහායින් තියෙනවා දෙහිඅත්ත කණ්ඩිය මූලික රෝහල. දෙහිඅත්ත කණ්ඩිය මූලික රෝහලට යනකොට හම්බ වෙන්නේ මේ යක්කුරේ ගමේ ඉඳන්ම කිලෝමීටර් 20යි. ඒතර කිලෝමීටර් 20ක් ළඟින් මූලික රෝහලක් තියෙනවා. එතකොට මහ රෝහලට එනවා නම් තමයි අර කිලෝමීටර් 15ක් වැඩිපුර එන්න තියෙන්නේ. ඒ කිලෝමීටර් 15 අඩු කරගන්න මේ මහා වනෝද්‍යානයේ මැදින් මේ පාර නැවත සකස් කරනවාද කියන ප්‍රශ්නේ තමයි මෙතන තියෙන්නේ. මට හැඟී ගිය විදිහට නම් මේක ඇතුලේ ඒක නැවත සකස් කරන්න ගියොත් මේ වනජීවීන්ට බරපතල තර්ජනයක් එල්ල වෙනවා. ඒ ගැන ආය අහන්න දෙයක් නැහැ. මම එකින් එක ඔයගලන්ට පැහැදිලි කරන්නම්. ඊට කලින් මෙන්න මේක තේරුම් ගන්න. මේ යෝජිත පාර නැවත හදන්න ගියොත් මේක කිලෝමීටර් 5ක් හදන්න යන වියදමින් පුළුවන් වෙනවා මේ යක්කුරේට ග්‍රාමීය රෝහලක් හදලා දෙන්න. සමහර විට මේ වීඩියෝ එක බලද්දී මේකේ දර්ශන දැක්කහම අපේ විදේශීය රටවල් වල ඉන්න ලංකාවට ආදරය කරන අය එකතු වෙලා සල්ලි දෙන්න පුළුවන් යක්කුරේට ග්‍රාමීය රෝහලක් හදලා දෙන්න. ඒ කියන්නේ අනාගත පරම්පරාවට මේ පරිසරය රැකලා දෙන්න එහෙම වියදම් කළා මේගොල්ලන්ට ග්‍රාමීය රෝහලක් හදලා දෙන්න බැරි කමක් නැහැ. එතකොට මේ ජනතාව සහ දේශපාලන අධිකාරිය පෙන්වන්නේ ඒකනම්
ඇත්තටම මේ පාර කපනවට වඩා ඊට වඩා ගොඩක් අඩු වියදමකින් හෝ කිසිම වියදමක් නැතුව සමහර විට ලංකාවේ මිනිස්සු ඉදිරිපත් වෙයි මේට ග්‍රාමීය රෝහලක් හදලා දෙන්න. ඉතින් අනිත් එක තමයි මෙන්න මේක. මේක විශේෂයෙන්ම කියන්න ඕනේ. වස්ගමුවත් සෝමාවතියත් මේ ජලගැලුම් නිම්න මේ වනෝද්‍යානයත් එක්කට පිහිටලා තියෙන නිසා විශාල වන ආලි සංඛ්‍යාවක් මේ තුල එහාට මෙහාට ගමන් කරනවා. අපි යද්දිත් අපිටත් හම්බ වුණා. එතකොට මේ පාර මෙහෙම ගියොතින් එහෙම මේ පාරේ වාහන යනකොට ඒ වනසතුන්ගෙන් මිනිසුන්ටත් මිනිසුන්ගෙන් වනසතුන්ටත් කොච්චර කරදර ඇති වෙයිද? ඊළඟට ඒකේ තවත් මම දැක්කා කියනවා මේ පාර මෙතනින් අරින්නේ උදේ 6යි හවස 6යි අතර විතරයි කියලා. ඒ කියන්නේ උදේ 6යි හවස 6යි විතරයි පාර අරින්නේ. එතකොට හවස 6 ඉඳන් පාන්දර 6 වෙනකන් රාත්‍රී කාලේදී පාර වහලා. දැන් ප්‍රධාන තර්කයක් වෙනවා මේ යක්කුරේ ප්‍රදේශයේ ඉන්න කාට හරි කාන්තාවකට දරු ප්‍රසූතියක් සඳහා ඕනි වුණොත් යන්න මේ පාර තිබුණා නම් ලේසි කියලා තර්කයක් ඉදිරිපත් වෙලා තියෙනවා. හැබැයි මේ පාරේ රැට යන්න බෑ. රැට යන්න පුළුවන් ගියොත් ඒ කාන්තාවට විතරක් නෙමෙයි යන අනිත් අයටත් බබාලා හම්බෙන්න ඉඩ තියෙනවා අලි ගහලා. එතකොට රැට යන්නත් බැයි නම් කිලෝමීටර් 15ක විතර වෙනසක් නම් තියෙන්නේ. මේ පාර හදන්න යන මුදලට වඩා ඊටාම අඩු මුදලකින් මේ යකුරේ මිනිසුන්ට ග්‍රාමීය රෝහලකුත් හදලා දෙන්න පුළුවන් නම් මේ මහා පරිසර පද්ධතිය විනාශ කරන්නේ ඇයි අපි? ඒකයි තියෙන ප්‍රශ්නේ. එතකොට දැන් අපි බලමු මේ මොකද්ද මේ අමුතු නම ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය. ඔබට පේනවද මේ වනෝද්‍යානයේ මැද්දෙන් මෙහෙම යනවා මහ වැලි ගඟ. මේ නිල් පාටින් මම පෙන්නලා තියෙන්නේ මේ යන්නේ මහ වැලි ගඟ. එතකොට ඔබට තේරෙනවද මේ පාරත් යන්නේ මේ මහ වැලි ගඟට මෙහෙම සමාන්තරව යන්නේ මෙහෙම මේ මහ වැලි ගඟට සමාන්තරව වගේ තමයි පාරත් ගිහින් තියෙන්නේ. එතකොට ඔබට තේරෙනවද මේ පරිසර පද්ධතියේ මේ මැද්දෙන් මෙහෙම පාරක් ගිය ගමන්ම ඇතිවන ගැටලුව මම මේ කියන්නේ වන විනාශය ඒ තුල ඉන්න ජීවීන්ට සිද්ධ වෙන විනාශය ගණන් හදලා පෙන්වන්න බැරි තරම්. පොඩි දලඹුවෙක් කියන්නේ ජීවියෙක්නේ, මකුළුවෙක් කියන්නේ ජීවියෙක්, දිලීරයක් කියන්නේ ජීවියෙක්. සමහර විට ඒ ජීවීන්ගේ ජානවල වටිනාකම හොයාගෙනත් නැහැ. ඒ ජානවල ප්‍රයෝජනය මොකක්ද කියලා අපි තාම දන්නෙත් නැහැ. එතකොට මේසා විශාල හානියක් කරන්න ඕනිද අපි? ඒකයි තියෙන ප්‍රශ්නේ. මෙහෙම වුණොතින් එහෙම වෙන දෙයක් තමයි මේ පැත්තයි දෙකඩ වෙමින් වනෝද්‍යානයක් කරා මේ පාර ගියාම ඔබ දන්නවා නේද මේ පැත්තේ ඉන්න වනජීවීන් මේ මහවැලි ගඟට තමයි මේක තියෙන්නේ වියලි කලාපේනේ වියලි කලාපේ වියලි කාලේට වතුර බොන්න එන්නේ. එතකොට ඒගොල්ලන්ට සිද්ධ වෙන හානිය කොච්චරද? වනසතුන් කියපුවම වනාලි විතරක් නෙමෙයි මුවා ගෝනා ඒ වගේ ඔක්කොම ඒ වනසතුන්. ඒතර ඔබ දන්නවා ඒගොල්ලෝ මේ වතුර හොයාගෙන දැන් අලිනම් ගම්මානට ගියාම මිනිස්සු අලින්ට බයයිනේ. එතකොට මුවෙක් වගේ ගියොතින් එහෙම ඌට ආපහු වතුර හම්බ වුණත් ඌට ජීවිතේ ඉතුරු වෙන්නේ නැහනේ. ඉතින් ඒ නිසා මේ සත්තු හරිම අසරණයි. අපි කවදාවත් ස්වභාව ධර්මයේ සතුන්ගේ පැත්තෙන් බැලුවේ නැහැ. මේ කොරෝනා වගේ දැඩි වසංගතයක් පවතින කාලේ අපිට ස්වභාව ධර්මයේ ටොක්කකුත් ඇනලා තියෙන කාලේ තව ඉස්සරහට කනේ පාරවල් ගහන්නත් පටන් ගන්නවා. එතකොට මේ ඇත්තටම මේ යක්කුරේ ජනතාව වෙනුවෙන් පහළ වූ මහා කරුණාවද මේ එහෙම නැත්නම් මේ තුල වෙන මොනවා හෝ අරමුණක් තිබේද කියලා ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව හොයාගෙන යනකොට අපිට තේරුණු දේ තමයි මේකේ මේ මහවැලි ගඟේ මේ හරියේ තියෙන වැලි ටික සේරම වැලි නිදි ටික ඉවර වීගෙන යනකොට මේකේ මේ හරියේ වැලි නිදි තව තියෙනවා. අන්නේ වැලි නිදි වලට ළඟා වීම සහ ඒ වැලි නිදි ටික අරගෙන ඒ ටික ප්‍රවාහනය කිරීම සඳහා හොඳ ප්‍රවේශ මාර්ගයක් තමයි මේ ටොන් මිලියන ගාණක් වූ වැලි නිදි වලින් ලැබිය හැකි ලාභය. මේකට හොස්පිටල් එකක් හදලා දෙනවා වගේ නෙමෙයි. එතකොට ඒ මිනිස්සුන්ටත් මේ පාර දුන්නා ඒගොල්ලන්ගෙන් ඡන්දෙත් හම්බ වෙනවා. ඒ වගේම ඡන්දෙට වැඩකරන සල්ලිත් හම්බ වෙනවා වැලි නිදි ටික නිසා. මම ඔබට නැවත කියන්නම් මේ ජල ගැලුම් නිම්න කතාව මොකද්ද කියන එක. මේ වගේ ගඟක් මෙහෙම තියෙනකොට ඔබ දන්නවා තෙත් කලාපේ වගේ නෙමෙයි වියලි කලාපේ සමතලා භූමිනේ තියෙන්නේ. ඒතකොට වර්ෂා කාලයේදී ගඟේ වතුර ගොඩක් පිරුණාම
එතකොට මේක පිටාර ගලනවා මෙහෙම. පිටාර ගලනවා. එතකොට මේ වතුර පිටාර ගන්න තැන් වලට කියන්නේ පිටාර තැනිතලා කියලා. අපේ සිලබස් එකේ තියෙනවා පිටාර තැනිතලා. එතකොට මේ පිටාර තැනිතලාවල මේ ගඟේ ඔස්සේ ගහගෙන එන සියලුම රොන් මඩ පෝෂක සියල්ල මේකේ පිරෙනවා. පිරුණාම මේක හරිම සාරවත් භූමියක් බවට පත් වෙනවා. ඇත්තම කියනවා නම් මේක ඇතුලේ තමයි මේ වතුර ටික ගබඩා කරගන්නේ. මේ මහවැලි ගඟේ එන වතුර ටික ගබඩා වෙන්නේ. මේකත් අර මම හෝටන් තැන්නේදී කිව්වා වගේ මේකත් මේ භූමියත් ස්පොන්ජ් එක වගේ තමයි. එතකොට ඇත්තටම එහෙම පිටාර ගලන්න ඕනි. දැන් සමහර අය කියනවා ඉතින් මේ ටික යට වෙනවනේ කියලා. ඉතින් යට වෙන්න ඕනි. නැත්නම් මහවැලි ගඟ නිකම්ම ගලාගෙන ගිහිල්ලා මුහුදට ගියොත් දෙයියනේ හම්බ වෙන වතුර ටික නිකම්ම මුහුදේනේ. මේ ටික යට වෙන්න ඕනි. යට වෙලා මේ වතුර ටික මේ භූමියට උරා ගන්න ඕනි. මේ පෝෂක ගහගෙන ආවේ අපේ රටෙන්මයි. අපේ මධ්‍යකඳුකරෙන්. ඒ පෝෂක ටික මේ පරිසරයට එකතු වෙන්න ඕනි. ඒක නිකම්ම ගිහිල්ලා හරියන්නේ නැහැ මුහුදට. මට දැනගන්න ලැබුණා කවුද මහාචාර්යවරයෙක් කිව්වලු මේ ගඟ පිටාර ගලන එක වළක්වන්න මේ පරිසර පද්ධතියේ මේ මීටරයක් විතර ගැඹුරට හාරන්න ඕනි කියලා. සමහර මහාචාර්යකම් හම්බ වෙන්නේ කොහොමද කියලා අපි දන්නවනේ. සමහර ආර්ථික විද්‍යාඥයෝ පරිසර විද්‍යාඥයෝ තමන්ගේ දේශපාලන දර්ශනය අනුව ඒ විෂයන් වල මූලික න්‍යායන් වෙනස් කරනවා හරිම කනගාටුදායක විදිහට. පැහැදිලිව ගත්තොත් එහෙම ඈත අතීතයේදී මිනිස්සු නැති කාලයකත් ওই මහවැලි ගඟ තියෙන්න ඇතිනේ මිනිස්සු නැති කාලේ. එතකොට පිටාර ගැලුවේ නැද්ද? එතකොට මේ පිටාර ගලලා ඉවරලා මේ එකතු වෙන ජලය සහ පෝෂක ටිකෙන් තමයි මේ පරිසරය පවතින්නේ. ඒ නිසා මේ මහවැලි ගඟ පිටාර ගලන්න ඕනි. පිටාර ගලලා සෑහෙන කාලයක් තිස්සේ වතුර රැඳිලා පවතින්න ඕනි. ඒ කියන්නේ මේ නිම්නය තුල මේ නිම්නය ඉඩ තියලා තියෙන්නේ මොකටද? ජල ගැලුමටම තමයි ඒක හදලා තියෙන්නේ. ස්වභාව ධර්මයේ විසින්. ඒ නිසා තමයි මේකට නම දාලා තියෙන්නේ ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය. ඒ කියන්නේ ගලාගෙන පිටාර ගන්න වතුර ටික රඳවා ගන්න ෆිල්ටර් එක මේ තියෙන්නේ. ඒතකොට මේව ඇතුලෙන් පොළවෙන් ඇතුලට යන ජලයෙන් තමයි අනිත් වනෝද්‍යාන පවා අනිත් වතුර උල්පත් පවා සේරම ටික ආරක්ෂා වෙලා තියෙන්නේ. එතකොට මේක ඇතුලේ ඉතා සාරවත් විදිහට තනකොළ හැදෙනවා. ඇයි අර රොන් මඩ ටික එහෙම ඔක්කොම එකතු වෙලානේ තියෙන්නේ. ඒතකොට සාරවත් තනකොළ හැදිලා තියෙන තැන් බලා ගන්න පුළුවන්. ඒ වගේම විල්ලු මහා විශාල විල්ලු දෙකක් අපිට දකින්න ලැබුණා. හඳපාන් විල්ලුව කියලා ලොකු එකකුයි තව එකකුයි. මේ විල්ලුව කියලා කියන්නේ ඔබ දන්නවා තෙත්බිමක්. තෙත්බිම් සංරක්ෂණයට වෙනම ප්‍රඥප්තියකුත් හදලා තියෙනවා ජාත්‍යන්තර ප්‍රඥප්තිය රම්සා ගිවිසුම කියලා. මේ පරිසර පද්ධති රකින්න ඕන නිසා මේ තුල තියෙන ජෛව විවිධත්වය අති විශාල නිසා. ඒ නිසා මේක මහා විශාල ජෛව විවිධත්වයක් තියෙන ප්‍රදේශයක්. හරි ආදරණීය හදවතක් තියෙන කෙනෙකුට මේ පරිසරයට ඇලුම් කරන කෙනෙකුට මේකේ පාරක් කපනවා තියා මේකේ පොඩි පැලයක්වත් ගලවන්න හිතෙනවා නම් ඒක හරිම කනගාටුදායකයි. මේ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න මේක කරන්න පුළුවන්ද? මේකෙන් ලැබෙන ප්‍රතිලාභය මොකද්ද? සහ මේකෙන් වෙන විනාශය මොකද්ද? මා ඔබට ගෙනාපු තර්ක ටික බලන්න. ඒ තර්කානුකූලව ඒක බලන්න. ඒ නිසා මේ ජලගැලුම් නිම්නයේ තනි කරම වතුරෙන් පිරීලා යනවා මාස ගාණක්. ඒ වතුරට ඔරොත්තු දෙන්න පුළුවන් ගස් තමයි මේකේ තියෙන්නේ. ඒ නිසා මේක හරි සුවිශේෂයි විශේෂිත පරිසර පද්ධතියක්. වියලි කලාපය තුල තියෙන තෙත්බිම් පරිසර පද්ධතියක්. ඔබ දන්නවා වියලි කලාපය කියලා කර්ණ කටුකයි. නමුත් අපිට තේරුණා මේක ඇතුළට ගිහින් බලනකොට හරිම ලස්සන පරිසර පද්ධතියක්. හැබැයි තාම කනගාටුදායක තත්ත්වය තමයි සමහර තැන්වලදී දකින්න ලැබෙනවා. අපි විශේෂයෙන්ම දැක්කා ඒ තමයි මේ යක්කුරේ පැත්තට ගියාම මෙන්න මේ පැත්තට ගියාම මේ වනෝද්‍යානයේ කිලෝමීටර 2ක් විතර වගේ මෙහෙට එනකන් මිනිස්සු මීහරක් මහා විශාල ප්‍රමාණයක් වනාන්තරය ඇතුළට යවලා ඒ කියන්නේ අනවසර විදිහට මේකේ ඇතුලේ ගවගාල් දකින්න ලැබෙනවා. එතකොට දැන් අර වනජීවී සහ වෘක්ෂලතා ආරක්ෂක පනත යටතෙන් මේකේ සීමා මායිම් නිර්ණය කරලා තියෙන තැනක වනජීවී දෙපාර්තමේන්තුවේ අයටත් කර තියාගන්න දෙයක් නැතුව විශාල වශයෙන් මීහරක් ඇති කරනවා. එතකොට ඔබ කියාවි ඒ අර අහිංසක අසරණ මිනිසුන්ගේ බඩට ගහන්නද හදන්නේ කියලා. මේකේ පැති දෙකක් තියෙනවා. ඒ මිනිස්සු ජීවත් වෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ ව්‍යාපෘති ටික කරන්න ඕනේ. ඒක ඔක්කොම හරි. නමුත් මේ වනාන්තරයේ ඇතුලේ මේ වගේ මේ ගවයින් සහ අනිකුත් ගවයින් විශාල වශයෙන් ගමන් කරපුවාම ඒ තනකොළ ටික ආහාරයට ගත්තාම මේක ඇතුලේ ඉන්න වනජීවීන්ට
දැඩි තරංගයක් ඇති වෙනවා. ඒ විතරක් නෙමෙයි අපි දැක්ක තැනින් තැන ඒ මීහරක් හඳුනාගත නොහැකි රෝගයකින් මැරිලා කුණු වෙලා යනවා. ඒ කුරචාරී සතුන් ඒ සතුන්ගේ ඒ තියෙන හඳුනා ගන්න බැරි රෝග කුරචාරී වනජීවීන්ට බෝ වෙලා ඔවුනුත් විනාශ වෙන්න පුළුවන්. මේක තමයි ඇත්ත తත්වේ. ඊළඟට මේ විදිහට මහා විශාල වශයෙන් උලා කෑම නිසා ඒ වනජීවීන්ට අවශ්‍ය කරන ආහාර නැති වෙන්න පුළුවන්. ඒ වගේම තව චූටි දෙයක්ත් හොයාගත්තා අපි. මේ මී ගවයින් සානිකුත් ගවයින් මුත්‍රා කරායින් පස්සේ ඒ තනකොළ තියෙන ප්‍රදේශවලට අලි ඇවිල්ලා ඒවා ආහාරයට ගන්නේ නැහැ කියලා. ඒක මම දන්නේ නැහැ 100%ක්ම කියන්න. නමුත් එහෙම මතයකුත් අපිට හොයාගන්න පුළුවන් වුණා. එතකොට අපි මිනිස්සු රැකගන්නත් ඕනි. මේ පරිසරය රැකගන්නත් ඕනි. ඔබ දන්නවද 1900 මුල් ගණන්වල ලංකාවේ වනාන්තර මුළු භූමි ප්‍රමාණයෙන් 70%ක් විතර තිබුණා. අපි ඒවා සංවර්ධනයට අරගෙන අද වෙනකොට වනාන්තර ප්‍රමාණය මුළු භූමි ප්‍රමාණයෙන් 20%කට වඩා අඩු වෙලා තියෙනවා. එතකොට මේ ප්‍රමාණය 15%කට වඩා අඩු වුණොත් එහෙම රටේ දේශගුණික හා කාලගුණික වෙනස්කම් පාලනය කරන්න බැරි තත්වයකින් ඇති වෙයි. අන්න එදාට මේ මී ගවයින් ටිකත් මැරිලා යනවා. අන්න ඒක අපිට අමතක වෙලා තියෙන්නේ. අපි බලන්නේ මේ ළඟ තියෙන ප්‍රතිලාභය පමණයි. ඈත තියෙන ප්‍රතිලාභය දිහා බලන්නේ. විශේෂයෙන්ම දේශපාලකයන්ට විද්‍යාත්මක දැනුමක් නැතිකමත් පරිසර විද්‍යාත්මක දැනුමක් නැතිකමක් බරපතල ගැටලුවක් ලංකාවේ. ඒ නිසා අපිම කනගාටුවටපත් වෙනවා සමහර අවස්ථාවලදී අපි එවැනි දේශපාලඥයෝ පත් කරපු එක ගැන. ඒ නිසා මේක තමයි ලංකාවේ මේ දේශපාලනයේ පවතින යථාර්ථය. ඒ නිසා සමහර විට දැන් මම මේවා කතා කිරීම නිසා මට වෙන වාසියක් නැහැ. අවාසියක් තමයි වෙන්නේ. සමහර විට ලංකාව අතහැරලා යන්න වෙයිද දන්නෙත් නැහැ දවසක. ඒත් මේ දේවල් ටික අපේ ඊළඟ පරම්පරාව වෙනුවෙන් කළ යුතු වෙනවා. ඊළඟට තව තර්කයක් මම දැක්කා. මේක 84 වෙනකම් මේ පාර තිබුණා නම් දැන් මේක ආපහු හැදුවම් මොකද කියන එක. නමුත් මෙතන තියෙනවා කවුරුවක්වත් දන්නේ නැති සමහර සාධක. ඒ තමයි ඔබ දන්නවද මහවැලි සංවර්ධන ව්‍යාපාරය නිසා අති විශාල භූමි ප්‍රමාණයක් වගාබිම් සහ ගම්මාන බවට පත් වුණා වනාන්තර. එතකොට ඒ වන රජදහන් වල ජීවත් වෙච්ච සියලුම වනජීවීන්ට ඔවුන්ගේ ඉඩම් වල අයිතිය නැති වුණා. එතකොට ඒවට ආධාර කරන රටවල් කිව්වා මොකද්ද කිව්වේ? මේකට ආධාර කරන්න නම් මේ වනජීවීන්ට සිද්ධ වන හානිය වළක්වන්න මෙන්න මේ ටික නම් කරන්න, මේ ටික ආරක්ෂිත භූමියක් බවට පත් කරන්න, මේ පාර වහලා මේක වනෝද්‍යානයක් කරන්න කියන එක ජාත්‍යන්තර වශයෙන් ඇතිවෙච්ච ඉල්ලීමක්. එහෙම නැතුව මේ පරිසර පද්ධතියට ආදරයට කරපු එකක් නෙමෙයි. අර ආධාර ටික ගන්න තමයි මේක කළා තියෙන්නේ. එතකොට වනජීවීන්ගේ විශාල භූමි ප්‍රමාණයක් අපි වගාබිම් සහ ගම්මාන බවට පත් කරගෙන මේ චූටි ප්‍රමාණයක් එදා දීලා ඒ ආධාර ටික ගන්නවා සංවර්ධනය සඳහා. ඊට අවුරුදු 30කට විතර පස්සේ අපි ආයිමත් වනජීවීන්ට දුන්න ටික හරහා ආය පාරක් කපනවා නම් අපි මිනිස්සුද? ඇයි අපි ඒගොල්ලන්ගේ පැත්තෙන් හිතන්නේ නැත්තේ? 170ක් තිබිච්ච එක 120ට අඩු කළා නම් ඒ 170 හිටපු වනජීවීන්ට ඉන්න තියෙන චූටි ප්‍රමාණය විනාශ කරන්න නැතුව අපිට මේ සංවර්ධනය ගෙනියන්න බැයිද? ඒක තමයි ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ. මෙතනයි මේ ගැටලුව තියෙන්නේ. නමුත් මේවා පිටුපස ක්‍රියාත්මක වන දේවල් අපිට බොහොම පැහැදිලි. නමුත් ඒ ගැන කතා කරන්න කෙනෙක් නැහැ. එතනයි මෙතන තියෙන ගැටලුව තියෙන්නේ. එහෙම කතා කරන අය බොහෝ වෙලාවට නිහඬ කරන එකයි සාමාන්‍ය ලංකාවේ සාමාන්‍ය සම්ප්‍රදාය. මේ පාර තිබිච්ච කාලේ තිබිච්චි නැති පාරවල් ගොඩක් දැන් හදලා තියෙනවා. ඒවටත් වන භූමි වැය කරලා තියෙනවා. එතකොට ඒකත් එහෙම කරලා මේගොල්ලන්ට දුන්න භූමිය ආපහු ගන්නවා කියන්නේ ඒක මං හිතන්නේ මනුෂ්‍යත්වයට ගැලපෙන්නේ නැහැ කියලා මට හිතෙන්නේ. ඒ වගේම මේකෙදි අපි තව දැක්ක දෙයක් තියෙනවා. මේ භූමියේ තැනින් තැන පුරාවිද්‍යාත්මක වශයෙන් වටිනාකමක් තියෙන ප්‍රදේශ ගොඩක් තියෙනවා නටඹුන් විදිහට. මා දන්නේ ඒවයේ පුරාවිද්‍යාත්මක වටිනාකම ගැන කියන්න. නමුත් සෑහෙන වටිනාකමක් තියෙන ප්‍රදේශ තියෙනවා. ඒවයේ ගල් කණු තියෙනවා. ඒවා කඩලා බිඳලා හාරලා මං හිතන්නේ නිදන් හොරු වෙන්න ඇති. ඒ වගේම මෙන්න මෙතෙන්ට ගියාම තියෙනවා ගල් කන්ද කියලා එකක්. මේ ගල් කන්ද උඩට බොහොම අමාරුයි නගින්න. ඒකේ උඩත් අපිට දකින්න ලැබුණා ගොඩනැගිල්ලක නෂ්ටාවිශේෂ ගඩොල් කෑලි. එතකොට ඒ ගලේ මොනවා හරි කාරලා තියෙනවා.
ඉතින් ඒ වගේ එහෙම පෞරාණික වටිනාකමකුත් මේකේ තියෙනවා. පුරාවිද්‍යාත්මක වටිනාකමකුත් තියෙනවා. මම දන්නේ ඒවා ගැන ගවේෂණ කරලා තියෙනවද නැද්ද කියලා කියන්න. මට කියන්න පුළුවන් වෙන්නේ මේ උඩට ගිහිල්ලා බලපුවාම අපිට මේකේ පේන්නේ එකම යායක මහා හරිත බිමක්. මේ විල්ලු දෙක පේනවා. එකම යායක මහා හරිත බිමක් ඇතුලෙන් මේ පාර ගියොත් මේක දෙකට කැඩිලා පේන හැටි දැක්කාම ඊටාම කනගාටුදායකයි. ඒක හරිම සෝචනීය සිදුවීමක්. ඒ නිසා මේ රටේ සාමාන්‍ය මහ ජනතාවටයි මේ කතා කරන්නේ. ඔබ මේ ගැන හොයලා ඔබම තීරණය කරන්න මේ අපි කරන දේ සාධාරණද කියලා. මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ කැලේ අලියෙක් වෙලා හිටියානම් මම මේ පාර හදන්න එන උන්ට පන්න ගහනවා. හේතුව ඒගොල්ලන්ගේ අපේ ඉඩම් ටික අලින්ගේ ඉඩම් ටික ඔක්කොම අරගෙන පොඩි ඉඩ කඩක් දෙනවා උඹලා මෙන්න මේකේ හිටපල්ලා කියලා. ටික කාලෙකින් අවුරුදු 30කින් විතර අපිට ඕක මැද්දෙනුත් පාරක් ඕනි කියලා යනවනම් අන්න එතකොට ඔබ වනසතුන්ගේ පැත්තෙන් බලන්න කොයිතරම් අමානුෂිකද කියලා ඒක.